ආයිබෝවන් දරුවනේ සුබ දවසක් හැමෝටම. අද දවසේ ඔයත් එක්ක මම සම්බන්ධ වෙනවා. ඔයාගේ තුන්වෙනි පාඩමේ බදු පැනවීම කියන මාතෘකාවට අදාළව බද්ධක සුබ සාධන බලපෑම කොහොමද විග්‍රහ කරන්න කියලා ඉගෙන ගන්න. පසුගිය එකකේදී අපි සාකච්ඡා කළා පුතා නිෂ්පාදන මත පනවන දීපක බද්ධක බදුබර පාරිභෝගිකයා නිෂ්පාදකයා අතර බෙදිලා යන ආකාරය, ඒ වගේම රජයේ බදු ආදායම ගණනය කරන ආකාරය අපි ප්‍රස්ථාර සමීකරණ ලේඛන ක්‍රම වලින් ඉගෙන ගත්තා. අද දවසේ අපි යනවා මේ බද්ධක සුබ සාධන බලපෑම විග්‍රහ කරන්න. ඒ කියන්නේ භාණ්ඩයක් මත ඒකක බද්දක් පැනවීමේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තයට වන බලපෑම කොහොමද අපි විග්‍රහ කරන්නේ, මේ බලපෑම කොහොමද ගණනය කරන්නේ කියන එක තමයි මේ කොටසේ සාකච්ඡා කරන්නේ. හරි, අපි ඉස්සල්ලාම ප්‍රස්ථාර සටහනකින් බලමු මේ සුබ සාධන බලපෑම කොහොමද අපි අඳුරගන්නේ කියන එක. දැන් සරල ප්‍රස්ථාරයක් මම ඔයාලට දෙන්නම්. දැන් ඔයා බලාගෙන ඉන්න මේ නෝට් එක ඔයාලට මම ක්ලික් කරලා දෙන හින්දා ගැටලුවක් වෙන්නේ මේ උදාහරණේ සංසන්දනය කළා ඔයා අවස්ථා දෙකකදී මේ කොටස අධ්‍යයනය කරන්න පුළුවන් ඔයාට. දැන් ඔයා හිතන්නේ මේ තමයි බදු පනවන්න කලින් පැවති තත්ත්වයේදී සමතුලිත මිලයි ප්‍රමාණයයි. සංකේත මගින් අපි මේක තේරුම් ගමු. දැන් බද්දක් පැනෙවුවට පස්සේ මේ සැපෙම් වක්‍රය මෙන්න වම් පැත්තට විතැන් වෙනවා සමාන්තර ආකාරයෙන්. මේ සැපෙම් වක්‍රයේ වමට විතැන්වීමක් වුණා මේ බද්දට පසු සැපෙම් වක්‍රය. ඒතර බද්දට පසු මිලයි ප්‍රමාණය මම මේ ලකුණු කරන්නේ. ඒවත් තේරෙනවා මේ Q1 මේ PD කියන ගැණුම් කරු ලැබෙන සුද්ධ මිල නැත්නම් ගැණුම් කරු ගෙවන මිල. මෙතන අපි හිතමු PS විකුණුම් කරු ලැබෙන සුද්ධ මිල මම ලකුණු කරනවා. දැන් මම මේ ප්‍රස්ථාර සටහනට සංකේත කීපයක් දාන්න බලනවා. මම බලාගෙන මම මෙතෙන් දානවා A B C D E F G මෙතන කුඩා කොටසක් තියෙනවා මම ඒකේ H කියලා නම් කරනවා. මේ ප්‍රස්ථාරයට අනුව ඔයාට ආපු කොටස් ටික මම මේ පෙන්නන්නේ. හරි. දැන් මේ ප්‍රස්ථාර සටහන දිහා බලලා අපි උත්සාහ කරනවා තේරුම් ගන්න මේ වර්ගඵලයේ අනුව කුමන කොටස්ද මේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය මොනවද වෙන බලපෑම කියලා ඉගෙන ගන්න යන්නේ. හරි, අපි ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් ඔයා හිතන්නේ මේ මම මෙතන දානවා බදු පෙර තත්වය. බදු පෙර තත්වය. මෙතන මම පෙන්නනවා බදු පසු තත්වය. බදු පසු තත්වය. හරි. දැන් අපි කතා කරන පළවෙනි සංකල්පය තමයි පුතේ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තයේ වටිනාකමට මොකද වෙන්නේ කියලා බලමු. දැන් බලන්න පාරිභෝගික අතිරික්තය ගත්තොත් බද්දට පෙර මෙතනින් උඩ සම්පූර්ණ කොටසම තිබ්බනේ. A B C D කියන කොටස් හතරම පාරිභෝගික අතිරික්තයට අයිති වෙලා තිබ්බා. A ධන B ධන C ධන D කියන හතරම තිබ්බා. දැන් දෙවෙනි ප්‍රශ්නේ මම අහනවා ඔයාගෙන් නිෂ්පාදන අතිරික්තයට මොනවද තිබ්බේ? නිෂ්පාදන අතිරික්තයට තිබ්බ පුතා දැන් මෙතන තව E F G H මේ කොටස I කියලා දාන්න මේ යටම කොටස. එතකොට නිෂ්පාදන අතිරික්තයේ තිබ්බ පුතේ E F G H I මේ කුඩා කොටස පේනවා ඇති H තියෙන්නේ E F G H I. එතකොට මෙතන තියෙනවා E ධන F ධන G ධන H ධන I. එතන මේ කොටස් සියල්ලගේ එකතුව තමයි ආර්ථික අතිරික්තයේ විදිහට තිබ්බේ. ඒ කියන්නේ A B C D E F G H I මේ කොටස් සියල්ලම ආර්ථික අතිරික්තයේ තිබුණා. දැන් පුතේ බද්දට පස්සේ මේ ආර්ථික අතිරික්තය මෙතන ආවේ ආර්ථික අතිරික්තය. බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තයට මොනවද එන්නේ? දැන් බලන්න බද්ද නිසා පාරිභෝගිකයා ගෙවන මිල මෙතෙන් වෙනකම් වැඩි වුණා. ඒතර පාරිභෝගික අතිරික්තය ඉතුරු වෙන්නේ මෙන්න මේ A කියන කොටස විතරයි කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕන. පාරිභෝගික අතිරික්තය ඉතුරු වෙන්නේ A කොටස විතරයි. එහෙනම් පාරිභෝගික අතිරික්තයට ඉතුරු වෙන්නේ A විතරයි. ඒතර ඔයා ගත්තොත් මෙතන තව තීරුවක් වෙනස කියලා තීරුවක්.
ඇත්තටම මොකද වෙලා තියෙන්නේ පුතේ? පාරිභෝගික අතිරික්තයෙන් කොටස් 3ක් නැති වෙලා. B C D කියන කොටස් 3ව අහිමි වෙලා. එහෙනම් මේකෙන් අඩු වෙනවා B අඩු වෙනවා C අඩු වෙනවා D අඩු වෙනවා. පාරිභෝගික අතිරික්තයෙන් කොටස් 3ක් අයින් වෙලා. දැන් අපි ගත්තොත් බද්ධට පසු නිෂ්පාදන අතිරික්තය ඉතුරු වෙලා තියෙන්නේ. ඔයා නිෂ්පාදන අතිරික්තයේ තීරණය වෙන්නේ දැන් විකුණුම් කරට ලැබෙන සුද්ධ මිල මෙතන. එහෙනම් මෙතනින් පල්ලෙහා කොටස විතරයි නිෂ්පාදන අතිරික්තය ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මේ H කියන කොටසයි I කියන කොටසයි දෙක විතරයි ඉතුරු වෙන්නේ. H සහ I. H සහ I. ඒ කියන්නේ එයාගේ නිෂ්පාදන අතිරික්තයෙන් කොටස් 3ක් එයාට අහිමි වුණා. කවුද? EFG. EFG කියන කොටස් 3 නැති වෙලා යනවා. E නැති වුණා, F නැති වුණා, G නැති වුණා. දැන් ඔයාලට පැහැදිලි පුතේ පාරිභෝගික අතිරික්තයත් අඩු වෙනවා, නිෂ්පාදන අතිරික්තයත් එයාට අඩු වෙනවා. ආර්ථික අතිරික්තය ගත්තොත් දැන් ආර්ථික අතිරික්තය ඉතුරු වෙන්නේ කොටස් 3යි. A ධන H ධන I. ඒ කියන්නේ මෙන්න මේ කොටස් 6ම ආර්ථික අතිරික්තයට ගිලිහිලා නැති වෙලා. මේ බලන්න මේ 6ම නැති වෙලා නේද? බලන්න මේ 6ම ආර්ථික අතිරික්තයෙන් අහිමි වීමක් වෙනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ බලන්න ඊළඟ සිද්ධිය. දැන් ඔන්න ආර්ථික අතිරික්තයේ සුද්ධ වශයෙන් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ ආර්ථික අතිරික්තයෙන් අඩු වෙච්ච කොටස් වලින් රජයේ බදු ආදායම විදිහට යනවා කොටස් 4ක් මෙතන. කවුද බලන්න? B C E F. මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය නේද අපි රජයේ බදු ආදායම කියලා අඳුනගත්තේ දැන් කලින් ලෙසන් එකේදී මේ බලන්න. ඒ කියන්නේ B C E F කියන කොටස් 4 රජයේ බදු ආදායමට යනවා. එහෙනම් ඔයා මෙතන මම ලිව්වොත් එහෙම රජයේ බදු ආදායමට එන්නේ මොනවද කියලා ඔයාට තේරෙන්න ඕනේ. මේ කොටස් 4 වර්ගඵලය තමයි රජයේ බදු ආදායමට යන්නේ පුතේ. රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම. රජයේ බදු ආදායමට යන්නේ කවුද? B ධන C ධන E ධන F කියන කොටස් 4 යනවා. දැන් එනකොට ආර්ථික අතිරික්තයෙන් අහිමි වෙච්ච මෙන්න මේ කොටස් දෙක කාටවත් ආයෙ හිමි වෙලා නැහැ. රජයේ බදු ආදායමට ගිහිල්ලත් නැහැ. මෙයා පාරිභෝගික අතිරික්තයේ තිබිලා නැති වුණා. මේ G නිෂ්පාදන අතිරික්තයේ තිබිලා නැති වුණා. මෙන්න මේ කොටස් දෙකේ වර්ගඵලයට අපි කියනවා පුතේ අහිමි වන සුබ සාධනයේ හෙවත් අදිබදු බර කියලා කියනවා. අහිමි වන සුබ සාධනයේ හෙවත් අදිබදු බර කියලා කියනවා. අපිට ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා මෙහෙම. පස්වෙනි ප්‍රශ්නේ විදිහට මම බලනවා අදිබදු බර. අදිබදු බර. එහෙම නැත්නම් අහිමි වන සුබ සාධනය. අහිමි වෙන සුබ සාධනය සමානයි මේක හොයන්න පුළුවන් මෙහෙම. ආර්ථික අතිරික්තයේ අඩුවීමෙන් ආර්ථික අතිරික්තයේ අඩුවීමෙන් අපි තවදුරටත් අඩු කරනවා රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම අයින් කරනවා. ඒතර ආර්ථික අතිරික්තයේ අඩුවීම කොටස් 6ක් තිබුණා. මොනවද? B C D E F සහ G. මෙතනින් 4ක් රජයේ බදු ආදායමට ගියා. කවුද? B C D නැත්නම් E සහ F. එහෙනම් මෙන්න මේ 4 දෙනා අපි මෙයාගෙන් අයින් කරපුවාම මේ 4 දෙනා කැපෙනවා. B ට B කැපෙනවා, C ට C කැපෙනවා, E ට E කැපෙනවා, F ට F කැපෙනවා. තව දෙන්නෙක් ඉතුරු වෙනවා. කවුද? D සහ G. මේ බලන්න මෙන්න මේ කොටස් දෙකේ වර්ගඵලය මේ D සහ G කියන කොටස් දෙකේ වර්ගඵලයට තමයි අපි කියන්නේ අදිබදු බර හෙවත් අහිමි වන සුබ සාධනය කියලා. අදිබදු බර හෙවත් අහිමි වන සුබ සාධනය. දැන් තේරුණාද එතකොට? මොකක්ද අපි ඉගෙන ගන්න උත්සාහ කළේ පුතේ මේ බද්දක් පැනවීම නිසා සුබ සාධනයට වන බලපෑම තමයි විග්‍රහ කළේ. ඒතර බද්දට කලින් පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය අපි හොයලා බැලුවා. බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය හොයලා බැලුවා. ඒතර පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තයෙන් කොටස් 3 ගානේ අඩු වෙලා තියෙනවා.
ඒ කොටස් 3 ගානේ 6ක් අඩු වෙනවා ආර්ථික අතිරික්තයෙන්. ඒ 6න් 4ක් ගිහිල්ලා තියෙනවා රජයේ බදු ආදායමට. අනිත් දෙක වෙච්ච දෙයක් නෑ. අන්න ඒ කොටස් දෙකේ වර්ගඵලයට අපි කියනවා අදිබදු බර හේවත් අහිමි වන සුබ සාධනය කියලා. එතකොට මේ අදිබදු බර හේවත් අහිමි වන සුබ සාධනය තුලින් පෙන්වන්නේ බද්දක් පැනවීම නිසා වෙළඳපොළ යාන්ත්‍රණයේ සිද්ධ වෙච්ච අකාර්යක්ෂමතාවය තමයි නිරූපණය කරන්නේ. ඒ කියන්නේ බදු පැනවීම තුලින් වෙළඳපොළ ක්‍රමයේ සිද්ධ වෙච්ච අකාර්යක්ෂමතාවය තමයි අදිබදු බර තුලින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් පෙන්නනවා පුතා බදු ක්‍රමයේ තියෙන අර වෙළඳපොළ යාන්ත්‍රණයේ සිද්ධ වෙච්ච විකෘතිතාවය. ඒ කියන්නේ බද්දක් සමාජීය වශයෙන් අහිතකරයි කියන එක තමයි මේ අදිබදු බර තුලින් නිරූපණය කරන්නේ. හරි අපිට ගණිතමය අභ්‍යාසයක් දුන්නොත් මේ වටිනාකම් ගණනය කරන්න අපිට සමීකරණ කීපයක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මම ඔයාට දෙනවා දැන් මේ බද්දට පසු පාරිභෝගික ආර්ථික අතිරික්ත හොයන්න සහ අදිබදු බර ගණනය කරන්න ගණිතමය සමීකරණයක් දෙනවා. එතකොට ඒ ඇසුරෙන් ඔයාට පුළුවන් ඉදිරි අභ්‍යාස සාකච්ඡා කරන්න. එතකොට අපි පළවෙනි සමීකරණය මම ඔයාට දෙන්නේ බදු පසු පාරිභෝගික අතිරික්තය හොයන්න. බදු පසු පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න. මේ සමීකරණ පාඩම් කරගන්න පුතේ. එතකොට අපිට ආදේශ කරලා ගාන හදන්න පුළුවන්. බදුපසු පාරිභෝගික අතිරික්තය හොයන්නේ මෙහෙමයි. උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරන්න බදුපසු මිල. බදුපසු මිල කියන්නේ ඇත්තටම මේ ගැනුම්කරු ගෙවන මිල. ඒක දෙකෙන් බෙදන්න. බෙදලා වැඩි කරන්න බදුපසු ප්‍රමාණය. බදුපසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. මේක තමයි ගැනුම් නැත්නම් පාරිභෝගිකයාගේ අතිරික්තයට එන කොටස. බද්දට පසු. ඊළඟ බදුපසු නිෂ්පාදන අතිරික්තය හොයන්නේ මෙහෙමයි. බදුපසු නිෂ්පාදන අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය හොයන්න පුළුවන් අපිට කොහොමද? මේකත් අර ලේඛනයේ දිහා නැත්නම් වක්‍රයේ දිහා බැලුවා නම් ඔයාට හිතලා සමීකරණයක් ගන්න පුළුවන්. ඒක අපිට හොයන්න පුළුවන් පුතේ මෙහෙම. අපි කියනවා බදුපසු නිෂ්පාදන අතිරික්තය සමානයි විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලෙන් අඩු කරනවා අපි අවම සැපයුම් මිල අඩු කරනවා. අඩු කරලා එන උත්තරේ දෙකෙන් බෙදනවා. ඒක ಗುಣ කරනවා බදුපසු ප්‍රමාණයෙන් ಗುಣ කරනවා. එතකොට ඒ තමයි නිෂ්පාදකයාගේ අතිරික්තය බද්දට පස්සේ නිෂ්පාදන අතිරික්තයට ඉතිරි වෙන ප්‍රමාණය. ඊළඟට අපිට ඔතනම තව සමීකරණයක් ගන්න පුළුවන්. මොකද්ද? රජයේ බදු ආදායම ඒක නම් දැන් ඒකක බද්ද වැඩි කිරීම බදුපසු ප්‍රමාණය කියලා දන්නවා. අදිබදු බර හොයන සමීකරණයක් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ලේසි සමීකරණයක්. මේක ඔයාලට හරි වැදගත් මේවා ඉගෙන ගන්න එක. අදිබදු බර. එහෙම නැත්නම් අහිමි වෙන සුබ සාධනේ හොයන්න පුළුවන්. මෙන්න මෙහිම. අපි කියනවා ඒකක බද්ද දෙකෙන් බෙදලා එන උත්තරේ ಗುಣ කරනවා සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන්. සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ಗುಣ කරනවා. සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ಗುಣ කරනවා. මේ විදිහට අපිට හොයන්න පුළුවන් පුතේ අදිබදු බර හේවත් අහිමි වෙන සුබ සාධනයේ වටිනාකම. මෙන්න මේ සමීකරණ දන්නවා නම් අපිට ගණිතමය අභ්‍යාසයක් විසඳ ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් අපි බලමු ගණන් දෙකක් හදන්න. මම එක ගානක් හදනවා ලේඛන ක්‍රමයට, අනිත් ගාන අපි හදනවා සමීකරණයක් දීලා තිබ්බ වෙලාවක මේ ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න යන්න. හරිනේ? දැන් අපි බලමු ලේඛන ක්‍රමයකින් මේ ගාන හදන්න අවශ්‍ය පසුබිම හදාගමු. එතකොට අපි ලේඛනයක් දීලා ඒක කොහොමද ගලපලා බද්දට පසු මිල ප්‍රමාණය ඒව හොයාගෙන ගානක් හදන්න සෙට් වෙන්න යන්න. හිතන්නකො මේ සරල ගානක් අපි ගමු.
දැන් මේ තියෙන බද්දට පෙර ඉල්ලුම් සැපයුම් ලේඛන දෙක දීලා තියෙනවා. මිල තියෙනවා 0 20 40 60 80 100 කියලා. ප්‍රමාණය මෙතන තියෙනවා ඍණ 200 0 200 400 600 800 කියලා. මෙතන තියෙනවා 1000 800 600 400 200 බිඳුව. දැන් අපිට කියනවා මේ බද්දට පෙර ඉල්ලුම් සැපයුම් ලේඛන තියෙනවා. අපිට කියනවා ඒකක බද්ද රුපියල් 20 නම් බදුපසු සැපයුම් ලේඛනේ හදන්න කියලා ඉස්සල්ලාම. ඒතර ඔයා දන්නවා t සමානයි 20 නම් t සමානයි 20 නම් බදුපසු p සහ qs දාලා අපි ලේඛනේ හදනවා. එතකොට මිලට එකතු කරගෙන යනවා 20 ගානනේ. එතකොට 20 40 මේ විදිහට 20 40 60 80 100 120 දක්වා එනවා. එතකොට සැපයුම් ප්‍රමාණය ඉදිරිපත් කරන අර පෙර ප්‍රමාණය දැන් නව මිලට අනුව අපි ඉදිරිපත් කරනවා මෙහෙම 200 400 600 800 වශයෙන්. තේරෙනවද? ඔන්න ඕක තමයි පුතේ මේ බද්දට පසු සැපයුම් ලේඛනය අපි හදලා බැලුවේ. දැන් ඊළඟට ඔයාලට කියනවා මේවා ප්‍රස්ථාරගත කරන්න කියලා. එතකොට ප්‍රස්ථාර සටහනක අපි නිර්මාණය කරන්න උත්සාහ කරනවා මේ වක්‍ර දෙක මේ ලේඛන දෙක යොදාගෙන ඉල්ලුම් සැපයුම් වක්‍ර අඳිනවා අපි බදු පෙරහා බදු පසු එකම ප්‍රස්ථාර සටහනක ඇඳලා බලනවා. දැන් අපි නිර්මාණය කරමු කතාව. මේ පැත්තේ මිල 120 දක්වා තියෙනවා 20න් 20 ගමු 20 40 60 80 100 120 දක්වා ප්‍රමාණය 200න් 200 200 400 600 800 1000 දක්වා ඉල්ලුම් වක්‍රයේ තියෙනවා මිල බිඳුවේදී ප්‍රමාණය 1000යි ප්‍රමාණයේ බිඳුවක් වන මිල ආවේ අපිට 100යි. දැන් මේ තියෙන්නේ වාගේ ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රයේ අපි අඳිමු බද්දට පෙර එක මිල බිඳුවේදී තිබ්බේ 200 ඍණ 200 හරි ඍණ 200 අවශ්‍ය නම් දාගන්නවා මිල 20 දී බිඳුවයි 40 දී 200යි මේ විදිහට 60 දී 400යි 60 දී 400 මෙතන ඡේදනය වෙන්න ඕන 60 දී 400 ලක්ෂයේදී මේ ප්‍රස්ථාරය හරියට එනවා. හරි එතකොට මේ විදිහට වක්‍රයෙන් දෙන්න ඕන. ඔයා හරියට ප්‍රස්ථාර සටහනක අඳින්න පුතේ. ඔන්න ප්‍රස්ථාර සටහන අපි ගත්තා. ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි ඇඳගත්තා. මේ දෙන්න ඡේදනය වන ලක්ෂය ලකුණු කරගත්තා අපි. දැන් නව සැපයුම් වක්‍රය අඳින්න. ඒතර බද්දට පසු සැපයුම් වක්‍රය ඇඳහම මෙතන 60 දී 200යි 80 දී 400යි මේ විදිහට 100 දී 600යි ඔය විදිහට අපි ලක්ෂ ටික ලා කරලා අඳිනවා සැපයුම් වක්‍රය මේ ST වක්‍රය වම් පැත්තට විතැන් වෙලා තියෙනවා නව මිලයි ප්‍රමාණයයි ලකුණු කරමු. ඔයාට හරියටම ඇඳ නම් නව මිල 70ක් වේවි. නව මිල 70යි ගැනුම් කරු ගෙවන මිල 70ක් එනවා. නව ප්‍රමාණය අනිවාර්යෙන් ඔයාට ඒවි 300ක්. ඒක හරියටම ගෙදර ඉඳලා අඳින්න ප්‍රස්ථාර සටහනක ඔයාගේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල මෙතෙන් එනවා අනිවාර්යෙන්ම 50. විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල අනිවාර්යෙන් 50ක් එනවා. දැන් ඔන්න අපි මේ ලක්ෂ ටික ලකුණු කරගත්තා. ලකුණු කරගත්තට පස්සේ ඔයාට ඊළඟට අහන ප්‍රශ්න වලට ලේසියෙන්ම උත්තර ලියා ගන්න පුළුවන්. දැන් බදු පෙර හා බදු පසු අපිට පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත හොයන්න වෙනවා. එහෙනම් මම ඉස්සල්ලාම හදනවා මෙතන බදු පෙර තත්වයන් ටික. බදු පෙර පාරිභෝගික අතිරික්තය. මම කෙටියෙන් ලියනවා සමීකරණ දාන්නවා. අපි ගත්තේ කොහොමද පුතේ බදු පෙර එක අපි ගන්න ඕන උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා සමතුලිත මිල බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඒතර උපරිම ඉල්ලුම් මිල
100යි තියෙන්නේ. සමතුලිත මිල කියන්නේ බද්දට පෙර තිබ්බේ 70 නෑ 60. 60ක් අඩු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා. ඒකෙදි ප්‍රමාණය ආවේ අපිට 400. එතකොට මෙතන උත්තරේ ගන්න පුළුවන් 40 බෙදීම දෙක 20 වැඩි කිරීම 400 කියන්නේ මෙතන 8000ක් එනවා. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය කොහොමද හොයන්නේ? අපි දන්නවා නිෂ්පාදන අතිරික්තය හොයන්නේ සමතුලිත මිලෙන් අපි අඩු කරනවා අවම සැපයුම් මිල බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. එතකොට පුතේ සමතුලිත මිල 60යි අවම සැපයුම් මිල එන්නේ 20යි බෙදන්න දෙකෙන් වැඩි කරන්නේ අපි 400න්. එතකොට උත්තරේ එන්නේ එතනත් මෙතන 40 බෙදීම දෙක 20යි 8000ක් එන්නේ. එතකොට මේ දෙකේ එකතුව 16000ක් එනවා. ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය එනවා බද්දට පෙර ආර්ථික අතිරික්තය 16000ක් එනවා. හරිනේ. අර සාමාන්‍ය ක්‍රමයට බද්දට පෙර අර ඉල්ලුම් සැපයුම් සමීකරණ වක්‍ර ආධාරයෙන් අපිට පාරිභෝගික නිෂ්පාදන ආර්ථික අතිරික්ත හොයන හැටි අපි මුලින්ම ඉගෙන ගත්තා. බදු දෙවෙනි පාඩමේ අග හරිය ඉගෙන ගත්තේ. ඒ හින්දා මේ සමීකරණ දාලා තමයි මේ ගාන අපි හැදුවේ. ඒක 아무තු දෙයක් නෙමෙයි. ආ ඉගෙනගෙන තියෙන දෙයක් කියලා දුන්නේ. දැන් තමයි අපි අලුත් දේ හදන්නේ. ඒ තමයි බද්දට පසු පාරිභෝගික නිෂ්පාදන ආර්ථික අතිරික්ත වලට එනවා. දැන් මම මේ විනාඩි ගානකට කලින් දුන්න සමීකරණ ටික යොදාගෙන බදු පසු අපි බලමු පාරිභෝගික අතිරික්ත ඉස්සල්ලාම. බද්දට පසු පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය හොයන සමීකරණය වෙන්නේ මේ උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා. කවුද? බදුපසු මිල. බදුපසු මිලනේ. ගෑනුම් කරු ගෙවන මිල කියන්නේ බදුපසු මිල. බෙදනවා දෙකෙන් වැඩි කරන්නේ බදුපසු ප්‍රමාණය. බදුපසු ප්‍රමාණයෙන් ගුණ කරන්නේ. එතකොට උපරිම ඉල්ලුම් මිල ආවේ පුතේ 100මයි. බදු පසු මිල දැන් 70 ගන්නවා. ඒක දෙකෙන් බෙදලා වැඩි කරන්නේ 300ෙන් වැඩි කරන්නේ. එතකොට පාරිභෝගික අතිරික්තය නතර 170 කියන්නේ 30 බෙදීම දෙක 15 තුනෙන් බෙද්දාම 4500යි. 4500යි බද්දට පසු පාරිභෝගික අතිරික්තය එන්නේ. හරිද? ඊළඟ නිෂ්පාදන අතිරික්තය අපි ගත්තොත් නිෂ්පාදන අතිරික්තය හොයන්න සූත්‍රයක් දුන්නා. මොකද්ද? විකුණුම්කරුගේ සුද්ධ මිල. විකුණුම්කරුගේ සුද්ධ මිලෙන් අඩු කරන්න කිව්වා අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල. ඒක දෙකෙන් බෙදලා වැඩි කරනවා බදුපසු ප්‍රමාණය. බදුපසු ප්‍රමාණයෙන් වැඩි කරනවා. එතකොට විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිලාවේ 50යි. අවම සැපයුම් මිලාවේ 20යි. බෙදීම දෙක වැඩි කිරීම 300. ඒකත් වෙන්නේ 4500යි. එතකොට බද්දට පසු ආර්ථික අතිරික්ත එනවා පුතේ 9000. බදුපසු ආර්ථික අතිරික්ත එනවා රුපියල් 9000ක් එනවා. බද්දට පස්සේ ආර්ථික අතිරික්තය 9000ක් එනවා. හරිනේ? රයිට්. ඊළඟට අපි කතා කරනවා රජයේ බදු ආදායම ගැන. රජයේ බදු ආදායම හොයන්න දන්නවා ඔයා කොහොමද? අපි කලින් ලෙසන් එකේදී රජයේ බදු ආදායම හොයන සමීකරණයක් දුන්නා. ඒකම ආදේශ කරලා අපි බලමු රජයේ බදු ආදායම හොයනවා මෙහෙම. රජයේ බදු ආදායම සමානයි මොකද්ද? ඒකක බද්ද ගුණ කරන්න බදුපසු ප්‍රමාණයෙන්. බදුපසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. ඉදිරි පුතේ ඒකක බද්ද එනවා කීයක්ද? රුපියල් 20ක්. බදු පසු ප්‍රමාණය අපි ගත්තේ 300ක්. එතකොට රුපියල් 6000ක් එනවා රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම එනවා රුපියල් 6000ක් ආවා. හරිනේ? රයිට්. අවසාන ප්‍රශ්නට අපි එනවා අහිමි වෙන සුබ සාධනේ. නැත්තම් අදි බදු බර. අර ක්‍රම දෙකටම හදන්න පුළුවන්. මම මේ ක්‍රම දෙකටම හදන හැටි කියලා දෙන්න යන්නේ. ඒතර අපි බලමු අහිමි වෙන සුබ සාධනේ. අහිමි වෙන සුබ සාධනේ කියන්නේ අදි බදු බර. හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ආර්ථික අතිරික්තයේ අඩුවීමෙන්. ආර්ථික
අතිරික්තයේ අඩුවීම තියෙනවනේ. ඒකෙන් අයින් කරන්න රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම අයින් කරන්න. දැන් ආර්ථික අතිරික්තයේ අඩුවීම හොයන්න පුතේ දැන් කලින් තිබ්බ ආර්ථික අතිරික්තයේ 16000යි. දැන් ආර්ථික අතිරික්තයේ 9000යි. මේ දෙක අතර වෙනස ගන්න. ඒකෙන් අඩු කරන්න රජයේ බදු ආදායම 6000. ඒතර මෙතෙන් එන්නේ 7000යි. 7000න් අපි 6000ක් අඩු කරපුවාම අහිමි වෙන සුබ සාධන එනවා කීයද? 1000ක් එනවා. අහිමි වෙන සුබ සාධන එනවා 1000ක්. අදිබදු බර 1000ක් එනවා. ඔය ක්‍රමයටම අපිට නැත්තම් ඔය ගානම අපිට හදා ගන්න පුළුවන්. අර සරල සමීකරණයක් මම මීට මොහොතකට කලින් දුන්නා ඔයාට. මතකද බලන්න අදිබදු බර හොයන්න දීපු සමීකරණේ. මොකක්ද අපි දැන් කතා කරේ? අපි කිව්වා අදිබදු බර සමානයි. අදිබදු බර සමානයි ඒකක බද්ද බෙදන්න දෙකෙන් බෙදලා සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ගුණ කරන්න. සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ගුණ කරන්න. එතකොට ඒකක බද්ද එන්නේ පුතේ අපිට දුන්නේ රුපියල් 20යි. ඒක දෙකෙන් බෙදන්න. සමතුලිත ප්‍රමාණ අතර වෙනස කියන්නේ 400යි 300යි අතර වෙනස 100යි. එතකොට මේක සුළු කරපුවාම මෙතන 5 වරක් 2 10යි. එතකොට රුපියල් 1000ක් එනවා. අර කලින් ආපු උත්තරේම ලබා ගන්න පුළුවන්. ඔය තමයි අදිබදු බර හොයන ක්‍රමය. ඊට ඔයා මම දැන් මේ ගාන හැදුවේ ලේඛනයක් දීලා ඒකට ඒකක බද්දක් ගලපලා ඒක තුලින් බිහිවන අදිබදු බර දක්වාවන කතන්දරේ තමයි ඔය එකින් එක කතා කරගෙන ආවේ. තව එක ගානක් අපි හදමු මේකට අදාළව සමීකරණ දෙකක් දීපුවාම ඒක ගලපලා කොහොමද අපි මේ බදු සහ මේ අදිබදු බර ඒ වගේම ආර්ථික අතිරික්ත වල වෙනස් වීම ඒවා අපි හොයන්නේ කියලා ගානක් හදමු. එහෙනම් අපි සමීකරණ ගානකට යමු පුතේ. දැන් විභාගෙදි ගොඩාක් දුරට ගණන් දීලා තියෙන ඇත්තටම සමීකරණ හරහා. ඒ හින්දා ඉල්ලුම් සැපයුම් සමීකරණ දීලා තිබ්බ වෙලාවක ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ අයිතමයන් වල වටිනාකම එකින් එක ගලපලා ගන්න. හරි අපිට දීලා තියෙනවා කියලා හිතන්න. QS සමානයි ඍණ 100 ධන 10යි p QD සමානයි 300 ඍණ 10යි p. හරි. දැන් මේකේ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහනවා සමතුලිත මිල හා ප්‍රමාණයේ බද්දට පෙර. එතකොට මේ දෙක සමාන කරන්න පුතේ QS QD ට සමාන කරන්න. එතකොට කෙලින්ම ඔයා ඍණ 100 ධන 10යි p සමානයි 300 ඍණ 10යි p කරපුවාම p සමානයි ඔයා ගන්න සුළු කරලා 420න් බෙද්දාම 20යි එන්නේ. හරිනේ. p සමානයි 20ක් එනවා. එතකොට q හොයාගන්න නම් අපි හිතමු QS සමානයි ඍණ 100 ධන 10යි p ට අපි 20 ආදේශ කරලා බලමු. එතකොට ඍණ 100 ධන 10යි මෙතන p වෙනුවට අපි දාමු 20. එතකොට එනවා පුතේ 100ක්. සමතුලිත ප්‍රමාණය 100යි. හරි අපිට කියනවා ඒකක බද්දක් පනවනවා රුපියල් 10 ගන්න. එහෙනම් අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ t සමානයි 10 නම් බදු පසු සැපයුම් සමීකරණය හදන්න කියනවා අපිට. මේ පිළිවෙල. හරි එතකොට අපි මොකද කරන්නේ QS සමානයි ඍණ 100 ධන 10යි p සමීකරණයට ගලපන්න සැපයුම් සමීකරණය හදන්න p ඍණ t ගලපන්න. එතකොට කීයද එන්නේ පුතේ ඍණ 100 ධන 10යි p ඍණ 10. එතකොට එනවා ඍණ 100 ධන 10යි p ඍණ 100 එනවා. එතකොට ඍණ 200 ධන 10යි p වෙනවා. මේ තමයි බද්දට පස්සේ සැපයුම් සමීකරණය ආපු විදිහ. හරිනේ. බදු පසු සැපයුම් සමීකරණය ගොඩනැගුවා. ඊට පස්සේ ඔයාලට අහනවා බදු පසු මිල ගැනුම් කරු ගෙවන මිල විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල බදු පසු ප්‍රමාණය අහනවා. එතකොට ඔයා හොයාගන්න සමීකරණ දෙක ආපහු සමාන කරලා මිලයි ප්‍රමාණයයි හොයලා විකුණුම් කරුගේ සුද්ධ මිල එහෙම ගණනය කරගන්න පුළුවන්. දැන් අපි ගන්නවා බදු පසු නේ බදු පසු QS සමාන කරන්න QD ට.
QS ආවේ අපිට ඍණ 200 ධන 10යි p. QD තිබ්බේ 300 ඍණ 10යි p. දැන් p පද එක පැත්තට ගත්තාම මෙතන එනවා 20යි p සමානයි මේ පැත්තට ගියපුවම 500ක් එනවා. ඒකට p සමානයි 500 බෙදන්න පුතේ 20න් උත්තරේ 25යි එන්නේ. නේ? හරි. එතකොට QS හොයාගන්න පුළුවන්. මම මෙතනින් හදන්නම්. QD සමානයි 300 ඍණ 10යි p ට 25 ආදේශ කරන්න මිල. හරි. එතකොට 25 ආදේශ කරපුවාම පුතේ මෙතෙන් එනවා ඒකක 50. එහෙනම් බදුපසු මිල රුපියල් 25යි ගැනුම්කරු ගෙවන මිල. ඊළඟට බදුපසු ප්‍රමාණය ආව ඒකක 50යි. එතන මිල 25යි ප්‍රමාණය 50ක් ආවා. හරි. දැන් අපි බලමු විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල ගණනය කරන්න. විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල ගණනය කරන්න. දැන් බදු පෙර හා බදු පසු. බදු පෙරයි බදු පසුයි මිල ප්‍රමාණය දාගමු. මිලයි ප්‍රමාණයයි. බදු පෙර මිල ආවේ කීයද? 20ක් ආවා. ප්‍රමාණය ආවේ 100යි. බදු පසු මිල 25යි. ප්‍රමාණය ආවේ 50යි. දැන් විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල හොයාගන්න සමීකරණයක් දානවා. විකුණුම්කරුගේ සුද්ධ මිල කවුරු හරි කියන්න බලන්න සමීකරණයක්. ඔයා දන්නවා මේ PB වලින් T අඩු කරලා ගන්න පුළුවන් නේ. ගැනුම්කරු ගෙවන මිල තමයි පුතේ 25 ආවේ අපිට. ඒකෙන් අපි ඒකක බද්ද 10ක් අඩු කරපුවාම විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල කීයද? රුපියල් 15යි එන්නේ. එහෙනම් විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල රුපියල් 15යි එන්නේ. හරිනේ. දැන් අපි අර ආර්ථික අතිරික්ත වලට නැවත යන්න වෙනවා. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය, සුබ සාධන බලපෑම ඒ ටිකට තමයි ඊළඟට යන්න හදන්නේ. එහෙනම් අපි බලමු එකින් එක ගිහිල්ලා ඒ ටික සාකච්ඡා කරන්න. හරි. දැන් අපි ඉස්සල්ලාම යමු. මම සමීකරණ ලියන්නේ මේ මොහොතේ ඔයා දන්න නිසා. බදු පෙර තත්ත්වය මම හදනවා. බදු පෙර පාරිභෝගික අතිරික්තය හොයන්නේ පුතේ උපරිම ඉල්ලුම් මිලෙන්. දැන් උපරිම ඉල්ලුම් මිල කියන්නේ ඉල්ලුම් සමීකරණයේ ප්‍රමාණය බිඳුවක් වන මිල. 300 ඍණ 10යි p ට QD බිඳුව දාපුවාම එන්නේ පුතේ 30යි ඇත්තටම. දැන් එතන ඔයාට ගැටලුවක් නම් මේ උපරිම ඉල්ලුම් මිලෙන් අපි අඩු කරන්නේ සමතුලිත මිල බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඒතර දැන් කෙනෙකුට දැන් මේකේ දත්ත වලින් සමතුලිත මිල නම් දන්නවා බද්දට පෙර සමතුලිත මිල ආවේ 20යි. බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය අපි දාගෙන තියෙනවා 100යි. හරි. දැන් උපරිම ඉල්ලුම් මිල කියන සංකල්පයෙන් මේ වටිනාකම හොයා ගැනීම සම්බන්ධ ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් උපරිම ඉල්ලුම් මිල හොයන්නේ පුතේ අපි දන්නවා ඉල්ලුම් සමීකරණේ 300 ඍණ 10යි p නේ. ඒතර මම මේක මකන්නම් මෙතන 300 ඍණ 10යි p කියන කතාවෙන් අපි කොහොමද උපරිම ඉල්ලුම් මිල හොයන්නේ? දැන් QD සමානයි 300 ඍණ 10යි p. ඒතර මෙතෙන්ද බිඳුව ආදේශ කරන්න. ආදේශ කරපුවාම ඔයාට මිලක් එනවා. මිල එන්නේ 30යි. ආන්ගේ මිල තමා පුතා උපරිම ඉල්ලුම් මිල වෙන්නේ. ඒතකොට 30යි. ඒතර මේ දෙකේ සුළු කිරීම 30 ඍණ 20 10 බෙදීම දෙක 5යි කියන්නේ 500යි එන්නේ. ඒතර පාරිභෝගික අතිරික්ත එන්නේ 500යි එන්නේ. හරි. බද්දට පෙර. ඒතර බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය අපි හදමු මෙතන. අපි බලමු බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය හොයන සමීකරණය මොකක්ද? බදු පෙර නිෂ්පාදන අතිරික්තය කොහොමද හොයන්නේ? නිෂ්පාදන අතිරික්තය බදු පෙර නිෂ්පාදන අතිරික්තය සමානයි අපි දන්නවා සමතුලිත මිලෙන් අඩු කරන්න අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල අඩු කරලා දෙකෙන් බෙදලා වැඩි කරන්න සමතුලිත ප්‍රමාණය. නේද? එතකොට සමතුලිත මිල අපිට ආවා 20ක්. අවම සැපයුම් මිල හොයාගන්න දැන් නැති අය කොහොමද කරන්නේ? QS සමානයි ඍණ 100 ධන 10යි p සමීකරණයට බිඳුව ආදේශ කරන්න.
එතකොට පුතේ මෙතන බිඳුව ආදේශ කරපුවාම ඔයාට එනවා මිල 10ක් එනවා. මෙන්න මේ 10 තමයි අවම සැපයුම් මිල නැත්නම් අවම සැපයුම් මිල කියන එකෙන් අදහස් වෙන්නේ. ඒතර ද්විස්ස ඍණ 10 බෙදීම 2 වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය අපිට ආවේ 100යි. එතකොට ඒකත් එනවා රුපියල් 500ක් එනවා. හරිනේ. එතකොට බද්දට පෙර නිෂ්පාදන අතිරික්තයත් 500යි. පාරිභෝගික අතිරික්තයත් ආවේ 500යි. එහෙනම් ආර්ථික අතිරික්ත එනවා නිෂ්පාදන හා පාරිභෝගික අතිරික්ත දෙකේ එකතුවෙන් 1000ක් එනවා. එතකොට අපිට බදු පෙර ආර්ථික අතිරික්තය ගන්න පුළුවන් එතන 1000ක් එනවා. මොකද නිෂ්පාදන හා පාරිභෝගික අතිරික්ත දෙකේ එකතුව 1000ක් එනවා. හරි. ඔන්න බදු පෙර තත්ත්වය. ඊට පස්සේ මම ඔතනම හදනවා බද්දට පස්සේ අදාළ වටිනාකම් ටික හදාගෙන යමු අපි. බද්දට පස්සේ. දැන් අපි දන්නවා බදු පසු පාරිභෝගික අතිරික්තය. බදු පසු පාරිභෝගික අතිරික්තය හොයන සමීකරණය මොකද්ද? ඔයාලට මම කියලා දුන්නා උපරිම ඉල්ලුම් මිල ගන්න. ඒකෙන් අඩු කරන්න බදු පසු මිල. ඒ කියන්නේ ගැනුම්කරු ගෙවන මිල. බෙදන්න දෙකෙන් වැඩි කරන්න බදු පසු ප්‍රමාණය. බදු පසු ප්‍රමාණය. එතකොට උපරිම ඉල්ලුම් මිල කීයද ආවේ? උපරිම ඉල්ලුම් මිල එන්නේ අපි අර හදාගත්ත එකමයි පුතේ 30යි. බදු පසු මිල 25යි. බෙදන්න දෙකෙන් වැඩි කරන්න බද්දට පසු ප්‍රමාණය. බදු පසු ප්‍රමාණය ආවේ කීයද? 50යි එන්නේ. එතකොට දැන් මෙතන 25 5 දෙකෙන් බෙදපුවාම 2.50 වැඩි කිරීම 50. ඒ කියන්නේ 100යි 125ක් එන්නේ. පාරිභෝගික අතිරික්තය 125යි එන්නේ. ඒ වගේම නිෂ්පාදන අතිරික්තය ගමු අපි. නිෂ්පාදන අතිරික්තය හොයන්නේ කොහොමද? අර සූත්‍රේම දාන්න. නිෂ්පාදන අතිරික්තය හොයන්න පුළුවන් මෙහෙම. නිෂ්පාදන අතිරික්තය සමානයි මොකක්ද අපි දාපු සූත්‍රය? විකුණුම්කරුගේ සුද්ධ මිල. විකුණුම්කරුගේ සුද්ධ මිලෙන් අඩු කරනවා අපි මොකද්ද? අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල. බෙදන්න දෙකෙන් වැඩි කරන්නේ බදු පසු ප්‍රමාණය. බදු පසු ප්‍රමාණයෙන් ගුණ කරන්නේ. ඒතර විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල අපි හොයාගත්තා රුපියල් 15යි. අවම සැපයුම් මිල 10යි. බෙදීම 2 වැඩි කිරීම බදු පසු ප්‍රමාණය 50යි. ඒකත් එන්නේ පුතේ 125මයි එන්නේ. එතකොට ආර්ථික අතිරික්ත එනවා. ආර්ථික අතිරික්ත එනවා 250. ඒ පාරිභෝගික අතිරික්තයත් 125යි. නිෂ්පාදන අතිරික්තයත් 125යි. ඒ නිසා ආර්ථික අතිරික්ත එනවා 250. බලන්න. හරි. රයිට්. ඒක තේරෙනවා මං හිතන්නේ. දැන් ඊළඟ එකට යනවා අපි. මොකද්ද ඊළඟ එකේ කරන්න හදන්නේ? අපි බලනවා පුතේ මේ දැන් සාකච්ඡා කළේ අපි මේ ක්‍රමයේ යටතේ ආර්ථික අතිරික්තය දක්වාම අපි කතා කළා. ඊළඟට අර අදිබදු බර කියන කොටස තමයි අපිට හොයාගන්න තියෙන්නේ. රජයේ බදු ආදායම හොයලා ගන්නත් පුළුවන්. නැත්නම් අනිත් විදිහට කෙටි ක්‍රමයකට ගන්නත් පුළුවන්. මේ දෙකටම මම හොයලා පෙන්නන්නම්. රජයේ බදු ආදායම හොයාගත්ත හැකි. රජයේ බදු ආදායම කොහොමද අපි හොයන්නේ? ඒකක බද්ද රුපියල් 10යි. ඒක වැඩි කරනවා අපි බදු පසු ප්‍රමාණය කීයද? 50යි. ඒක රජයේ බදු ආදායම අපිට එන්නේ රුපියල් 500යි එන්නේ. ඒතර අහිමි වෙන සුබ සාධනේ නැත්නම් අදිබදු බර හොයන්න පුළුවන්. ආර්ථික අතිරික්තේ වැඩි වීම ගන්න, අඩු වීම ගන්න. ඒතර ආර්ථික අතිරික්තේ මුලින් තිබ්බේ 500යි 1000යි නේ. දැන් තියෙන්නේ 250යි. එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ රජයේ බදු ආදායම 500යි. එතන මෙතන 750න් 500ක් ගියපුවාම එතන ඍණ 250ක් තමයි එන්නේ. ධන 250ක් 250ක් එනවා. හරි මෙතන 750යි 500ක් ගියපුවාම 250ක් එනවා. ඒ එක ක්‍රමයක්. නැත්තම් අදිබදු බර හොයන්න විකල්ප ක්‍රමයක් තියෙනවා. අදිබදු බර සමානයි ඒකක බද්ද දෙකෙන් බෙදලා එන උත්තරේ
සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් වැඩි කරන්න. සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ගුණ කරන්න. එතකොට පුතේ දැන් ඒකක බද්ධ අපිට දුන්නේ 10යි. ඒක දෙකෙන් බෙදන්න. සමතුලිත ප්‍රමාණ අතර වෙනස ආවේ බද්ධට පෙර සමතුලිත මිලාවේ 100යි බද්ධට පසු ආවේ 50. එහෙනම් වෙනස 50යිනේ. එහෙනම් 50න් ගුණ කරන්න. එතකොට ඔයාට එනවා මෙතන දෙවරක් 1යි දෙවරක් 25යි. 25 10න් වැඩි කරපුවහම එතනත් එන්නේ 250ක් එන්නේ. හරි. ඒතර ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ මුල ඉඳලා ගණන් ටික ලියාගෙන පිළිවෙලකට හදාගෙන එන්න. එතකොට ඔයාට මේ උත්තර ටික ගත්ත විදිය මම සමීකරණත් එක්ක දීලා තියෙන හින්දා පැහැදිලි වෙයි. රයිට්. එතකොට මම මේ එකකේදී බලාපොරොත්තු වෙන්නේ පුතේ බද්දක් පැනවීම නිසා සුබ සාධනයට වන සුද්ධ බලපෑම විග්‍රහ කරන්නේ කොහොමද? ආර්ථික අතිරික්තයේ, පාරිභෝගික අතිරික්තයේ, නිෂ්පාදන අතිරික්තයට වන බලපෑම, අදිබදුබර වටිනාකම ගණනය කිරීම. ඒ දක්වා කොටස් ටික අපි සමීකරණ, ලේඛන, ප්‍රස්තාරික ක්‍රම වගේ ගොඩනගා ගන්න, ගණනය කරන්න අධ්‍යයනය කළා මේ ලෙසන් එක තුල. හරි. අපි බදු පැනවීමට අදාළව තව එක කොටසක් අපි අධ්‍යයනය කරන්න තියෙනවා. ප්‍රස්තාර සටහන් මගින් නම්‍යතාවයේ මත බදුබර බෙදී යාම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒක අපි ඊළඟ ලෙසන් එකේදී සාකච්ඡා කරනවා.